පිළිගන්නවා සියලු දෙනාම Epic Econ YouTube channel එකට. අද අපි පටන් ගන්න යන්නේ රාජ්‍ය ආර්ථිකයේ පළවෙනි කොටස. අපි මුලින්ම මම ඔයගලන්ට පොඩි හැඳින්වීමක් දෙන්නම්. ඇයි වෙළඳපළකට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ? මොකක්ද වෙළඳපළක් තුල රජය විසින් සිදු කරන කාර්යභාරය යන්න මම සුළුවෙන් පැහැදිලි කරන්නම්. මෙහෙමයි. දැන් ඇත්තටම ගත්තොත් අපේ ආර්ථිකය තුල පවතින්නේ පූර්ණ තරංකාරී වෙළඳපළක්ද? නැහැ. අන්න ඒ හේතුව නිසා තමයි අපිට රාජ්‍ය ආර්ථිකය අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ රජයේ මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ. ඇත්තටම රජයේ මැදිහත් වීමක් නැතුව සම්පත් බෙදී යාම කාර්යක්ෂමව පවතිනවා. මොකද පූර්ණ තරංකාරී වෙළඳපළක් තුල. නමුත් ඇත්තටම ගත්තොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපි ගමු. ශ්‍රී ලංකාවේ නෙමෙයි හැම ආර්ථිකයකටම මේක අදාළයි. අපි උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගමු. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුල ඔයාට දක්නට ලැබෙනවා පූර්ණ තරංකාරී වෙළඳපළවල්. ඒ කියන්නේ ඉතා සුළු වශයෙන් තමයි දක්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ වෙළඳපළක් තුල ඉතා සුළු වශයෙන් පූර්ණ තරංකාරී වෙළඳපළක් දක්නට ලැබෙනවා. නමුත් අතරම බැලුවොත් ඒ පූර්ණ තරංකාරී වෙළඳපළක ක්‍රියාකාරීත්වය තියෙන ඉතා සුළු වශයෙන්. අන්න ඒ නිසා සම්පත් බෙදී යාම කාර්යක්ෂම කරන්න සහ සම්පත් බෙදී යාමේ සාධාරණත්වය ඇති කරන්න රාජ්‍ය ආර්ථිකයේ සහ මේ ආර්ථිකයේ පවත්නා අස්ථායීතාවයන් නැති කරන්න තමයි මේ රජයේ මැදිහත් වීම හෙවත් රාජ්‍ය ආර්ථිකය අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් පූර්ණ තරංකාරී වෙළඳපළක් තුල ක්‍රියාත්මක වෙන්නේ මිල ක්‍රමය. ක්‍රියාත්මක වෙන සානුබල තමයි පෞද්ගලික ස්වාර්ථය මත පදනම් වෙච්ච සානුබල. සහ සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි හේතුව මිල ක්‍රමයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී පූර්ණ තරංකාරී වෙළඳපළක් තුල P = MC මට්ටමේ තමයි වෙළඳපළක් කටයුතු කරන්නේ. ඉතින් මේ P = MC වෙන විට ඒ කියන්නේ භාණ්ඩයේ මිල එහි ආන්තික පිරිවැයට සමාන වෙන මට්ටමේ නිෂ්පාදන කටයුතු කරන විට මොකද වෙන්නේ? සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙනවා. හරිද? අන්න ඒකයි අපි කියන්නේ පූර්ණ තරංකාරී වෙළඳපළක් කාර්යක්ෂමයි කියලා. නමුත් මේ පූර්ණ තරංකාරී වෙළඳපළක් කියන එක දකින්නට තියෙන්නේ ඉතා සුළු වශයෙන්. අන්න ඒක තමයි ඇති වෙන ප්‍රශ්නය. ඉතින් පූර්ණ තරංකාරී වෙළඳපළක් තිබ්බනම් ප්‍රශ්නයක් නෑනේ. සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි. P = MC යටතේ නිෂ්පාදනය සිදු වෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. හැම දෙයක්ම කාර්යක්ෂමව සිද්ධ වෙනවා. නමුත් සැබෑ ආර්ථිකයේ තුල සුළු වශයෙන් දක්නට ඇති පූර්ණ තරංකාරී වෙළඳපළ නිසා අපිට රජයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා මේ කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. එතකොට වෙළඳපළ අසාර්ථක වීම ඇති වෙනවා. ඒ කියන්නේ වෙළඳපළ අසමත් වීම බිහි වෙනවා. මොකද පූර්ණ තරංකාරී වෙළඳපළක් නොපැවතීම නිසා. හරි. මූලික වශයෙන් අපිට වෙළඳපළ අසාර්ථක වීම තුනක් හඳුනා ගන්නට පුළුවන්. පළවෙනි එක තමයි සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම. දෙවෙනි එක සම්පත් බෙදී යාම අසාධාරණ වීම. පළවෙනි එක අකාර්යක්ෂම වීම, දෙවෙනි එක අසාධාරණ වීම. තුන්වෙනි එක සාර්වත්‍රික අස්ථායීතාවය. හරි. අපි මේ කරුණු පිළිබඳව එකින් එක පිළිබඳව කෙටියෙන් කතා කරමු. වෙළඳපළ අසාර්ථක වීම යටතේ මම කිව්වා මූලික කරුණු තුනක් තියෙනවා. මූලික අසාර්ථක වීම තුනක් තියෙනවා. පළවෙනි එක සම්පත් බෙදී යාම කාර්යක්ෂම වීම. හරි. මම කිව්වා සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්න නම් පූර්ණ තරංකාරී වෙළඳපළක් වෙන්න ඕනේ. ඒ වගේම P = MC මට්ටමේ කටයුතු කරන්න ඕනේ. නමුත් ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව ආර්ථිකයක් P = MC මට්ටමේදී නිමුම කටයුතු කරන්නේ නැති නිසා මෙන්න මේ ප්‍රශ්නය සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය කියන එක පැන නගිනවා. ඒ වගේම තමයි ප්‍රශස්ත නිමුම. අතම කිව්වොත් ඕනෑම භාණ්ඩයකට ඕනෑම සේවාවකට ප්‍රශස්ත නිමුමක් පවතිනවා. නමුත් අන්නේ ප්‍රශස්ත නිමුම නැතුව ඊට සහ අඩුවෙන් සහ වැඩියෙන් විචලනයන් සහිතව ඒ කියන්නේ ප්‍රශස්ත නිමුම නැතුව යම් භාණ්ඩයක් ඒ ප්‍රශස්ත නිමුම ඉක්මවා නිෂ්පාදනය කරනවා සහ සමහර තවත් භාණ්ඩයක් ඒ ප්‍රශස්ත නිමුමට වඩා අඩුවෙන් නිෂ්පාදනය කරනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී ප්‍රශස්ත නිමුම නැතිවීම නිසා අන්න තවත් සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවයක් වෙනවා. ඒකට ඉතින් මූලිකම හේතුව වෙන්නේ P = MC මට්ටම ඉක්මවා හෝ අඩුවෙන් හෝ කටයුතු කිරීම. P = MC මට්ටමේ කටයුතු නොකිරීම නිසා තමයි මේ ප්‍රශස්ත නිමුම සමාජයට දායක වෙන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා තමයි මේ සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවය පැන නගින්නේ. ඉතින් මේ හේතුවෙන්
අපිට ඇත්තටම ප්‍රායෝගික ලෝකයේ දක්නට පුළුවන් එකක් තමයි පොදු භාණ්ඩ නිෂ්පාදනය නොවීම. පොදු භාණ්ඩ කියන්නේ සමාජයට අවශ්‍ය දෙයක්. නමුත් නිෂ්පාදකයන් විසින් පොදු භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැත්නම් අන්න රජයට මැදිහත් වෙන්න සිදු වෙනවා. ඒ වගේම සුබ සාධන භාණ්ඩ උණ නිෂ්පාදනය හෝ නිෂ්පාදනය නොවීම, අවගුණ භාණ්ඩ අධි නිෂ්පාදනය, ඒකාධිකාරී වෙළඳපළවල් ක්‍රියාත්මක වීම. අන්න ඒ වගේ සිටුේෂන් නිසා, ඒ වගේ තත්ත්වයන් නිසා මොකද වෙන්නේ? මේ සම්පත් බෙදී යාම කාර්යක්ෂම කරන්න රජය මැදිහත් වෙන්න ඕනේ. හරිද? right. ඊළඟ එක. සම්පත් බෙදී යාම අසාධාරණ වීම. හරි. සම්පත් බෙදී යාම ඇයි අසාධාරණ වෙන්නේ? සම්පත් හිමිකාරීත්වය තීරණය වෙන්නේ මොකක් මතද? සම්පත් හිමිකාරීත්වය තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ හෝ ඒ සාධකවල ආදායම මත. හරිද? ආදායම මත තමයි සම්පත් ප්‍රමාණය තීරණය වෙන්නේ. තමන්ට තියෙන ආදායම අනුව තමන්ට තියෙන සම්පත් සම්භාරය වැඩි වෙනවා. අන්න ඒ නිසා වැඩි ආදායම්ලාභීන් විසින් වැඩි සම්පත් ප්‍රමාණයකුත්, අඩු ආදායම් හා ආදායම් නොලබන පුද්ගලයන් විසින් අඩු සම්පත් ප්‍රමාණයක්, ඉතා ස්වල්පම සම්පත් ප්‍රමාණයකුත් ඇති වෙලා යනවා. අන්නේ ආදායම් බෙදී යාමේ විෂමතාවය පැන නැගීම නිසා මොකද වෙන්නේ? සම්පත් බෙදී යාමේ විෂමතාවයන් හෙවත් සම්පත් බෙදී යාමේ අසාධාරණත්වයන් පැන නගිනවා. හරිද? අන්නේ ඒ නිසා මොකද වෙන්නේ? සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වෙනවා සහ සම්පත් බෙදී යාම අසාධාරණ වෙනවා. මොකද ආදායම් බෙදී යාමේ විෂමතාවයන් පැන නගිනවා. මොකද ආදායම තීරණය වෙන්නේ සාධකයට ඇත. සාධක හිමිකාරීත්වය මත, ඒ සාධකයට ඇති ගුණාත්මක භාවයයි, ඒ සාධකයට ඇති ඉල්ලුමයි මත. එතකොට යම් සාධකයකට ඇති ඉල්ලුම අඩු නම් සහ යම් සාධක හිමියෙකුගේ සාධකයට ඇති ගුණාත්මක භාවය අඩු නම් අන්න මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ලබන ආදායම අඩු වෙනවා. ඉතින් මේ ආදායම, මේ සමාජයේ පවත්නා ආදායම් විෂමතාවයේ හේතුවෙන් මොකද වෙන්නේ? සම්පත් බෙදී යාම අසාධාරණ වෙනවා. මේ ආදායම් විෂමතාවයේ හේතුවෙන් සම්පත් බෙදී යාම අසාධාරණ වෙනවා. අන්න ඒක තමයි. අන්න ඒක ෆික්ස් කරන්න. වැඩි සම්පත් හිමිකාරීත්වයෙන් වැඩිපුර බදු අරගෙන අන්න ඒ ආදායම සම්පත් අඩු සම්පත් හිමිකාරීත්වය ඇති අයට, ඒ කියන්නේ අඩු ආදායම් ලාභීන්ට වැඩි ආදායම් ලාභීන්ගෙන් අඩු ආදායම් ලාභීන්ට ආදායම බෙදා හරින්න වගේ සහ බදු සහනාදාය අන්න මේ විෂමතාවයන් අවම කළා සාධාරණව සම්පත් බෙදී යාම පවත්වාගෙන යන්න රජයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා. හරිද? right. ඊළඟ එක සාර්ව ආර්ථික අස්ථායීතාවය. සාර්ව ආර්ථික අස්ථායීතාවය කියන්නේ මොකක්ද? මේ ආර්ථිකය ඔයගොල්ලන්ට පේනවා දැන් මේ කොරෝනා වසංගතය නිසා අන්න ආර්ථික අවපාතයකට මුහුණ දුන්නා අපි. ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරයත් සමග ඔන්න අවපාතයක් පටන් ගත්තා. ඊට පස්සේ ඒක රිකවර් වෙගෙන යද්දී මැදහරයකදී ඔන්න ආපහු කොරෝනා වසංගතය හේතුවෙන් නැවතත් අවපාතයකට මුහුණ දෙන්න ලංකාවට සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ විචලනයන් නිසා මේ ආර්ථිකය කියවම ඇත්තට මේ තියෙන ආර්ථිකය යන්න ඕන ලයින් එක. මේ තියෙන මෙන්න මෙහෙමයි ආර්ථිකය ගමන් කරන්නේ. නමුත් කිසිම විචලනයකින් තොරව තමයි මෙහෙම තමයි යන්නේ. නමුත් විචලනයන් පැවතීම හේතුවෙන් මේ වගේ අවපාත තත්ත්වයන් සහ විවිධ ප්‍රශ්න, ඒ කියන්නේ ආර්ථිකයකට විවිධ ප්‍රශ්න පැන නගිනවා. ඉතින් මෙන්න මේ ආර්ථිකය ස්මූත්ලි වර්ධනය කරන්න සහ සුමටව වර්ධනය වීම තමයි සාර්ථක ස්ථායීතාවය කියන්නේ. ඒ කියන්නේ කිසිම විචලනයකින් වඩා විශාල විචලනයකින් තොරව සාර්ථකව ඉහළට යාම. ඒ කියන්නේ යම්කිසි වර්ධනයක් ළඟා කරගෙන ඒ වර්ධනය ඔස්සේ ගමන් කිරීම තමයි ආර්ථික ස්ථායීතාවය කියන්නේ. අන්නේ ආර්ථික ස්ථායීතාවය නැති වෙන ප්‍රශ්න පැන නගින ඕනෑම ආර්ථිකයකට ඒක පොදුයි. දැන් මේ කොරෝනා වසංගතය නිසා මුළු ගෝලීය ආර්ථිකෙම අවපාතයකට මුහුණ දුන්නා. එහෙම තමයි. විවිධ අවපාතයන් ආපහු ඒක යථා තත්ත්වයට පත්වීම සිදු වෙනවා. අන්න මේ වගේ අවස්ථාවක රජයේ මැදිහත් වෙලා මේ අවපාතයන් අවම කරන්න, මේ අවපාතයන්ගේ බලපෑම අවම කරන්න රජය විසින් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකයි අපි කියන්නේ මේ වගේ අවස්ථාවක මොකද දැන් විශාල අවපාතයකදී සේවා වියුක්තියක් ඇති වෙනවා. දැන්
මේ කොරෝනා වසංගතයේ හේතුවෙන් පහුගිය දවස්වල කොන්ට්‍රැක්ට් ජොබ් තිබ්බය. ඒ කියන්නේ తాවකාලික සේවකයන්. මොකද උනේ ඒගොල්ලන්ව ඉවත් වුණා. ගොඩක් රටවල ලේ ඕෆ් එකක්. ඒ කියන්නේ සේවක කප්පාදුවක් සිදු වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? සේවා වියුක්ති තත්ත්වයන් පැන නගිනවා. පාර්ට් ටයිම් ජොබ්ස් එහෙම නැති වෙලා යනවා. ඒ වගේම ප්‍රොබේෂන් පීරියඩ් එකේ හිටපු අය. ඒ කියන්නේ తాවකාලික සේවකයන්ුත් ඉවත් වෙලා යනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? මේ සේවා වියුක්ති තත්ත්වයක් පැන නගිනවා. රජය විසින් අන්න සේවා වියුක්ති තත්ත්වයක් පැන නගනවා මේගොල්ලන්ට ආදායමක් නැහැ. ඒකට අඩු ආදායම් ලාභීන්ට ආදායම් ලබා දීලා මේ දවස්වල රුපියල් 5000 බෙදනවානේ. අන්න ඒ වගේ. දැන් රුපියල් 5000ක් දෙනවා අඩු ආදායම් ලාභීන්ට. ඒයි. ඒ සාර්ව ආර්ථිකය ස්ථායී කරන්න. මේ අස්ථාවර වෙලා තියෙන ආර්ථිකය ස්ථායී කරන්න තමයි එහෙම කරන්නේ. දැන් අධික ආර්ථිකයේ උද්දමනයකට වගේ යද්දී අන්න ඒ උද්දමනය පාලනය කරන්නත් රජය මැදිහත් වෙනවා. ඒ වගේම මම කිව්වා ආර්ථික අවපාතයකදී මුදල් ඒ කියන්නේ අඩු ආදායම් ලාභීන්ට මුදල් ලබා දීලා ආර්ථිකය නැවතත් ස්ථාවර තත්ත්වයට ගන්න. උද්දමන වගේ පවතින තත්ත්වයකදී නැවතත් යථා තත්ත්වයට පත් කරන්න. ඒ කියන්නේ රජය විසින් ක්‍රියාත්මක කරන මූල්‍ය ප්‍රතිපත්තිය සහ ෆිස්කල් ප්‍රතිපත්තිය ආශ්‍රයෙන් ඒවා යොදාගෙන නැවතත් ආර්ථිකය මේ වගේ යථා තත්ත්වයට පත් කරන්න. ආර්ථිකය වැටුනම ඒක නගා සිටවන්න. මෙන්න මේ ලයින් එක ඔස්සේ මේ සාර්ව ආර්ථික ස්ථායීතාවයේ පවතින ලයින් එක ඔස්සේ ආර්ථිකය ගමන් කරන්න රජයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේකයි මම කිව්වේ. ඇයි මොනවද වෙළඳපළක් තුල පැවතිය හැකි අස්ථාවරතාවයක්? කොහොමද වෙළඳපළක් අස්ථාවර වෙන්නේ? කොහොමද වෙළඳපළක් අසාර්ථක වෙන්නේ? කොහොමද වෙළඳපළක් අසාර්ථක වෙන්නේ කියලා සහ ඒ අසාර්ථක වී මැඩලන්න කොහොමද රජය දායක වෙන්නේ කියන එක මම ඉතා කෙටියෙන් සරලව මෙහිදී පැහැදිලි කරා. හරි. අපි ඊළඟට සාකච්ඡා කරන කොටස තමයි ආර්ථික පද්ධතියක දැකිය හැකි භාණ්ඩ වර්ග. හරි. මූලික වශයෙන් භාණ්ඩ වර්ග හතරක් දකින්න පුළුවන්. ඊට අමතරව තව අණු කොටස් වශයෙන් අපිට තවත් කීපයක් දක්නට පුළුවන්. නමුත් අපි මේ කොටසට යන්න කලින් අපි මූලිකවම මේ භාණ්ඩ වර්ගීකරණය කරන්නේ පරිභෝජනයේ තරඟකාරීත්වය සහ පරිභෝජනීය සීමා කිරීම යන පදනම් දෙක ඔස්සේ. ඉතින් මං හිතනවා මේ භාණ්ඩ වර්ග වලට යන්න කලින් ඕගොල්ලෝ මුලින්ම මේ පදනම් දෙක හඳුනා ගැනීම වැදගත් වෙනවා කියලා. හරි. මුලින්ම පරිභෝජනයේ තරඟකාරීත්වය. මොකක්ද මේ පරිභෝජනයේ තරඟකාරීත්වය කියන්නේ? මෙහෙමයි. යම්කිසි පුද්ගලයෙකුගේ පරිභෝජනය නිසා තවත් පුද්ගලයෙකුගේ පරිභෝජනය අහිමි වෙනවා නම් අන්න ඒකට අපි කියනවා පරිභෝජනයේ තරඟකාරීත්වයක් දක්නට ලැබෙන භාණ්ඩයක් කියලා. ඒ වගේම උදාහරණයක් විදිහට ඔයාලට ගන්න පුළුවන් මම යම්කිසි භාණ්ඩයක් කඩෙන් අරන් පරිභෝජනය කිරීම නිසා ඒ භාණ්ඩය තවත් කෙනෙකුට වෙනත් කෙනෙකුට පරිභෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමි වෙලා යනවා. ඉතින් අපි අන්න ඕකට කියනවා පරිභෝජනයේ තරඟකාරීත්වයක් තියෙන භාණ්ඩ කියලා. ඒ වගේම යම්කිසි භාණ්ඩයක් පරිභෝජනය කිරීම නිසා ඒ තවත් පුද්ගලයෙකුට ඒ පරිභෝජන අයිතිය නැති වෙලා යන්නේ නැත්නම් අන්න අපි ඒකට කියනවා පරිභෝජනයේ තරඟකාරීත්වයක් දක්නට නොමැති භාණ්ඩ කියලා. හරිද? එතකොට ඒ කියන්නේ අපි දැන් භාණ්ඩයක් හෝ ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම නිසා තවත් පුද්ගලයෙකුට ඒ භාණ්ඩය පරිභෝජනය කිරීමට ඇති අයිතිය හෙවත් පරිභෝජනය කිරීමට ඇති හැකියාවට කිසිදු හානියක් වෙන්නේ නැහැ. අන්න ඒකට අපි කියනවා පරිභෝජනයේ තරඟකාරීත්වයක් දක්නට නොමැති භාණ්ඩ කියලා. ඔන්න ඕක තමයි මුලින්ම පළවෙනි බේස් එක. දෙවෙනි එක පරිභෝජනය සීමා කිරීම. හරි. පරිභෝජනය සීමා කළ හැකිද සීමා කළ නොහැකිද යන්නවලත් අපි මේ එක පදනමක් විදිහට හඳුනා ගන්නවා. පරිභෝජනය සීමා කළ හැකි කියලා කියන්නේ යම් භාණ්ඩයක් සඳහා යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා මිලක් ගෙවීමට කැමති අයට පමණක් භාණ්ඩය සීමා කළ හැකිද මිලක් ගෙවීමට අකමැති හෙවත් මිලක් ගෙවීමට සූදානම් නොවන පාර්ශවයන්ට පරිභෝජනය සීමා කළ හැකිද යන්න මත තමයි මේක බෙදෙන්නේ. ඒතර පරිභෝජනයේ සීමා කළ හැකි කියලා කියන්නේ මිලක් ගෙවීමට සූදානම් නැති පාර්ශවයන්ව වෙළඳපොලෙන් අයින් කරන. ඒ කියන්නේ මිලක් ගෙවීමට සූදානම් නැති පාර්ශවයන් ඉවත් කිරීමට ඇති හැකියාව.
ඒ වගේම පරිභෝජනයේ සීමා කිරීමට නොහැකි කියලා කියන්නේ මිලක් ගෙව්වා හෝ නැතා මිල ගෙවීමට සූදානම් පාර්ශවයක් මිල ගෙවීමට සූදානම් නැති පාර්ශවයක් දෙකටම ඒ පිළිබඳ බලපෑමක් නැතුව සියලුම දෙනාට පරිභෝජනයට අවස්ථාව සලසා දෙන්න පුළුවන් නම් ඒකට අපි කියනවා පරිභෝජනයේ සීමා රහිත භාණ්ඩ කියලා. ඒ කියන්නේ සීමාවක් නැති භාණ්ඩ කියලා. ඒ කියන්නේ මිලක් ගෙවීමට යම් පුද්ගලයෙක් සූදානම් නැත්නම් එයාව පරිභෝජනයෙන් ඉවත් කරන්න හැකියාවක් නැහැ. එයාටත් භාණ්ඩය පරිභෝජනය කිරීමේ අයිතියක් තියෙනවා. ඉතින් මේ පදනම් දෙක මත පරිභෝජනයේ තරංකාරීත්වයක් ඇති නැති පරිභෝජන සීමා කළ හැකි නොහැකි කියන එක මත මේ භාණ්ඩ වර්ග අපි හඳුනා ගන්නවා. එතකොට මම පරිභෝජනයේ තරංකාරීත්වයක් හෝ සීමා කිරීම හැකිනම් මම හරි ලකුණද පරිභෝජනයේ සීමා කළ නොහැකි නම් හෝ පරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති නම් කතිර ලකුණද යොදලා තියෙනවා මෙතන පොඩි සමරයකට එක්ක තමයි මම ඔයාට මේක කියලා දෙන්න යන්නේ. හරි. පළවෙනි එක සුද්ධ පොදු භාණ්ඩ හේවත් පොදු භාණ්ඩ. පොදු භාණ්ඩ කියලා හඳුන්වන්නේ සුද්ධ පොදු භාණ්ඩම තමයි. හරි මේකෙදි පරිභෝජනයේ තරංගකාරීත්වයක් නොමැති සහ පරිභෝජනීය සීමා කළ නොහැකි භාණ්ඩ තමයි අපි කියන්නේ සුද්ධ පොදු භාණ්ඩ හේවත් පොදු භාණ්ඩ කියලා. තේරුණාද? ඒ කියන්නේ ඔයා මේ පොදු භාණ්ඩය පරිභෝජනය කිරීම තුළින් තවත් කෙනෙකුගේ පරිභෝජන අයිතියක් නැති වෙලා යන්නේ නැහැ. ඒ වගේම පරිභෝජනය සීමා කරන්න බෑ. ඒ කියන්නේ පරිභෝජනයට මිලක් නොගෙවන පුද්ගලයන්ව ඉවත් කිරීමට හැකියාවක් නැහැ. මේ දෙකම පරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති සහ පරිභෝජනයේ සීමා කළ නොහැකි භාණ්ඩ අපි හඳුන්වනවා සුද්ධ පොදු භාණ්ඩ හේවත් පොදු භාණ්ඩ කියලා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මාර්ග සංඥා ප්‍රදීපාගාර වීද්‍යාලෝක වගේ අන්න වීද්‍යාලෝකකරණය වගේ දේවල් අපිට උදාහරණයක් විදිහට ගන්නට පුළුවන්. හරිද? හරි. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මූලිකවම මේ බේස් එකට අවධානය යොමු කරන්න. ඊළඟ එක. අර්ධ පොදු භාණ්ඩ. හරි. අර්ධ පොදු භාණ්ඩවල දක්නට තියෙන ලක්ෂණය තමයි පරිභෝජනයේ තරංකාරීත්වයක් ඒකෙත් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙකුගේ පරිභෝජනය තවත් කෙනෙකුගේ පරිභෝජනයට බලපෑමක් ඇතිවන්නේ නැහැ. කෙනෙකුගේ පරිභෝජනය නිසා තවත් කෙනෙකුගේ පරිභෝජනය නැති වී යන්නේ නැහැ. අන්න එහෙම සහ පරිභෝජනය සීමා කළ හැකි. අන්න අපි හඳුන්වනවා අර්ධ පොදු භාණ්ඩ කියලා. ඒ කියන්නේ මිලක් නොගෙවන පුද්ගලයන්ව පරිභෝජනයෙන් ඉවත් කිරීමට හැකියාවක් තියෙනවා. හරි. හැබැයි මේකෙදි දැනගන්න ඕනේ ප්‍රධාන ලක්ෂණයක් තමයි අර්ධ පොදු භාණ්ඩවලදී පරිභෝජනයේ තරංගකාරීත්වයක් දක්නට නැති වෙන්නේ මෙන්න මේ ධාරිතා මට්ටමට ළඟාවන තෙක් පමණයි. ධාරිතා මට්ටම ඒ කියන්නේ උපරිම කැපැසිටි එක. උපරිම පරිභෝජන හැකියාව ඉක්ම වූ පසු උදාහරණයක් විදිහට මහා මාර්ගයක් ගන්නකො. මහා මාර්ගයක පාරක දාන්න පුළුවන් වාහන ටික ඔක්කොම දැම්මට පස්සේ ඊළඟ වාහනේ දාගන්න පොඩි තරංගාරීත්වයක් තියෙනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ මුලින් යන එක්කෙනාට chance එක හම්බ වෙනවා. ඒ වගේ පරිභෝජනයේ ධාරිතා මට්ටම දක්වා උපරිම ධාරිතා මට්ටම දක්වා තරංගාරීත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් උපරිම ධාරිතාව ඉක්මවා යාමෙන් පසුව දැන් බීච් එකක නම් උපරිම සෙනග ප්‍රමාණය ඉක්මවා යාමෙන් පසුව ඔයාට යම් කිසි තරංගාරීත්වයක්. ඒ කියන්නේ මුලින් යන අයට හොඳ ඉඩක් අල්ලගන්න වගේ අර ඒකනේ දැන් කියන්නේ දැන් මොකක් හරි රවුන්ඩ් එකකට යනවා නම් මුලින් ගියොත් අපිට පොඩ්ඩක් ඉක්මනින් ඉඩක් අල්ලගන්න පුළුවන්. නැත්නම් පහුවෙන්න අපිට යම් තවදුරටත් පරිභෝජනය කරන්න පුළුවන්. නමුත් අර පොඩි තරංගාරීත්වයක් දක්නට තියෙනවා. ඉතින් ඒක තමයි ධාරිතා මට්ටමට ළඟා වෙන තෙක් පරිභෝජනීය තරංගාරීත්වයක් නොමැති සහ පරිභෝජනයේ සීමා කළ හැකි භාණ්ඩ අපි හඳුන්වනවා අර්ධ පොදු භාණ්ඩ කියලා. ඊළඟ එක පොදු දීපල සම්පත්. පොදු දීපලක් කියන්නේ මොකද්ද? පොදු දීපල හඳුන්වන්නේ පරිභෝජනයේ තරංගාරීත්වයක් තියෙනවා පොදු දීපලට. නමුත් පරිභෝජනයේ තරංගාරීත්වය දක්නට ලැබුණත් පරිභෝජන සීමා කිරීමට කිසිදු අයිතියක් නැති භාණ්ඩ අපි හඳුන්වනවා පොදු දීපල සම්පත් කියලා. හරිද? ඒ කියන්නේ පරිභෝජනයේ තරංගාරීත්වය
දක්නට තියෙනවා. ඒ කියන්නේ යම් කෙනෙකුගේ පරිභෝජනය නිසා තවත් කෙනෙකුගේ පරිභෝජනය නැති වෙලා යන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒ වගේම පරිභෝජනේ සීමා කරන්න බෑ. මිලක් ගෙවන්න නැහැ කියලා ඒ පුද්ගලයාව පරිභෝජනයෙන් ඉවත් කිරීමට කිසිදු අයිතියක් නැහැ. ඒකට අපි කියනවා පොදු දේපල සම්පත් කියලා. උදාහරණ විදිහට සාගර, ජලාශ, වන සම්පත, වන සත්ත්ව සම්පත වගේ දේවල් අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟ එක අපි යනවා අන්තිම එක පෞද්ගලික භාණ්ඩ. පෞද්ගලික භාණ්ඩ කියලා කියන්නේ පරිභෝජනයේ තරංකාරීත්වයක් දක්නට තියෙන සහ පරිභෝජනය සීමා කළ හැකි භාණ්ඩ අපි හඳුන්වනවා පෞද්ගලික භාණ්ඩ කියලා. ඒ කියන්නේ පරිභෝජනයේ තරංකාරීත්වය දක්නට පුළුවන්. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගේ පරිභෝජනය නිසා තවත් කෙනෙකුගේ පරිභෝජනය අහිමි වෙලා යනවා. ඒ වගේම මිලක් නොගෙවන අයව පරිභෝජනයෙන් ඉවත් කරන්න හැකියාවක් පවතිනවා. ඒ භාණ්ඩ හඳුන්වනවා පෞද්ගලික භාණ්ඩ කියලා. හරිනේ. මම හිතනවා ඔයගලන්ට මේ කතිව සටහන වැදගත් වෙයි. මේ ෂෝට් නෝට් එකක් විදියට ඕගොල්ලොත් මේක ගහගන්න. මොකද මේකේ අදාළ භාණ්ඩ වර්ගය තියෙනවා. පරිභෝජනයේ තරංකාරීත්වය පවතිනවද නැද්ද කියන එක තියෙනවා. ඒ වගේම පරිභෝජන සීමා කළ හැකිද නොහැකිද කියන එක තියෙනවා. ඒ වගේම උදාහරණ හැම එකටම 3 ගානේ වගේ දක්නට තියෙනවා. එතකොට මේ අන්තිම එක පෞද්ගලික භාණ්ඩ වලට පෞද්ගලික නිවාස, මෝටර රථ, ව්‍යාපාර ස්ථාන, ඔයගොල්ලෝ පෞද්ගලික සම්පත් හැම දෙයක්ම මෙන්න මේ පෞද්ගලික භාණ්ඩ කියන එකට අයත් වෙනවා. ඉතින් මම හිතනවා මේ ෂෝට් නෝට් එක ඔයගොල්ලොත් ගහගත්තොත් ඔයගොල්ලන්ට මෙන්න මේ භාණ්ඩ වර්ග දෙක පැටලෙන එකක් නැහැ. ඒක හඳුනා ගන්න පුළුවන් වෙයි කියලා. හරි. ඊළඟට අපිට තව එක භාණ්ඩ වර්ගයක් දක්නට පුළුවන්. ඒ තමයි ගෝලීය පොදු භාණ්ඩ. ඒ කියන්නේ ගෝලීය වශයෙන් ප්‍රතිලාභ ගෙනෙන අන්තර්ජාතික වශයෙන් ගෝලීය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන සහ සුරැකිය යුතු ආරක්ෂා කරගත යුතු සම්පත් අපි හඳුන්වනවා ගෝලීය පොදු භාණ්ඩ කියලා. මේ ගෝලීය පොදු භාණ්ඩ වල ලක්ෂණයක් තමයි මේ ගෝලීය පොදු භාණ්ඩ ඒ කියන්නේ ගෝලීය වශයෙන් සීමා රහිතව ප්‍රතිලාභ සපයනවා. උදාහරණයක් විදිහට යම්කිසි දේශ සීමාවකට පමණක් ප්‍රතිලාභ සපයන දෙයක් නෙමෙයි. දේශ සීමා ඉක්මවා සෑම රටකටම පාහේ අපිට මේ ඕසෝන් ස්තරය අපිට ප්‍රතිලාභ සපයනවා. ඒ කියන්නේ පිරිසිදු වාතය සපයන්න උදව් වෙනවා. ඒ වගේම වාතය, ලෝක සාමිය, ලෝකයේ ආරක්ෂාව. මොකද මේ වගේ දේවල් එක දේශ සීමාවකට පමණක් ප්‍රතිලාභ සපයන්නේ නැහැ. ලෝකයේ ආරක්ෂාව නම් මුළු ගෝලීය වශයෙන් ප්‍රතිලාභ සපයනවා. ඒ වගේම ඇමේසන් වනාන්තරය වැනි විශාල වනගහනය. මොකද හේතුව තමයි ඒ වගේ දෙයක් විනාශ වෙනවා කියන්නේ මුළු අන්තර්ජාතික මට්ටමින් ගෝලීය මට්ටමින් බලපානවා. ඉතින් අර පහුගිය දවස්වල වන විනාශය සිදු වුණා ඕස්ට්‍රේලියාවේ සහ විවිධ කලාපවල. අන්න ඒ වගේ අවස්ථාවකදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. මොකද ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්න ওই වන සම්පත කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වන සම්පතක් නැති වී යාමෙන් ගෝලීය උෂ්ණත්වය වඩා තීව්‍ර ඉහළ යාම නිසා ඒ රටට විතරක් දෙයක බලපාන්නේ නැහැ. මුළු සමස්ත ප්‍රජාවටම ගෝලීය ප්‍රජාවටම මේ බලපෑම අත්විඳින්න පුළුවන්. ඉතින් මේ ගෝලීය සම්පත් ආරක්ෂා වීමේ ප්‍රතිලාභත් විනාශ වීමේ ප්‍රතිවිපාකත් මුළු මහත් සමාජයටම බලපානවා ගෝලීය වශයෙන්. හරිද? මම හිතනවා මේ දක්වා ඔයගලන්ට තේරෙන්නේ නැති අපි ඊළඟ කොටසට යමු. අපි අන්තිමට කතා කළා ආර්ථික පද්ධතියක දැකිය හැකි භාණ්ඩ වර්ග 4ක් පිළිබඳව. මූලිකවම තිබ්බේ එතන ශුද්ධ පොදු භාණ්ඩ හේවත් පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, පොදු දීපල සම්පත්, ඒ වගේම අවසාන වශයෙන් අපි කතා කළා පෞද්ගලික භාණ්ඩ. හරි. අපි කතා කළා පෞද්ගලික භාණ්ඩ වලදී පෞද්ගලික භාණ්ඩ කියන්නේ මොනවද? පරිභෝජනයේ තරඟකාරීත්වයක් දක්නට ඇති සහ පරිභෝජනය සීමා කළ හැකි භාණ්ඩ තමයි පෞද්ගලික භාණ්ඩ කියලා අපි හඳුනාගත්තේ. ඒ කියන්නේ දෙකටම අපි කලින් ටික් එක දැම්මා. තරඟකාරීත්වයට ටික් එක දැම්මා, සීමා කළ හැකියන්නටත් ටික් එක දැම්මා. හරි. ඒ කියන්නේ කෙනෙකුගේ පරිභෝජනය නිසා අනිකුත් තවත් කෙනෙකුට පරිභෝජනය අහිමි වෙන සහ පරිභෝජනය මිලක් නොගෙවෙන කෙනෙකුට සීමා කරන්න පුළුවන්. ඒ කියන්නේ මිලක් නොගවන්නෙකුව පරිභෝජනයෙන් ඉවත් කළ හැකි භාණ්ඩ තමයි අපි හැඳින්වුවේ පෞද්ගලික භාණ්ඩ වශයෙන්. හරි. මේ අපි අන්තිමට කතා කළ පෞද්ගලික භාණ්ඩ එක බෙදෙනවා කොටස් දෙකකට. පළවෙනි එක තමයි සුබ සාධන භාණ්ඩ. අනිත් එක තමයි අවගුණ භාණ්ඩ.
එතකොට මොනවද මේ සුබ සාධන භාණ්ඩ මොනවද මේ අවගුණ භාණ්ඩ කියන එක මම දැන් මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සුබ සාධන භාණ්ඩ කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් පරිභෝජනයේ ධන බාහිරතා පවතින. ඒ කියන්නේ පරිභෝජනයේදී ධන බාහිරතා පවතිනවා නම් අන්න ඒක අපි හඳුන්වනවා සුබ සාධන භාණ්ඩයක් විදියට. එතකොට අපිට ඒක හඳුන්වන්නත් පුළුවන් පරිභෝජනයේදී ධන බාහිරතා පවතින. හේවත් භාණ්ඩයේ පෞද්ගලික පරිභෝජනයේට පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ හටගන්නා භාවිතා කරන්නාට ඒ කියන්නේ පරිභෝජනය කරන්නාට මෙන්ම අවශේෂ සමාජයටද ප්‍රතිලාභ සපයන. හරිද? භාවිතා කරන පුද්ගලයාට ඒ කියන්නේ පරිභෝජනය කරන පුද්ගලයාට මෙන්ම අවශේෂ සමාජයටද ප්‍රතිලාභ සපයන පරිභෝජනයේ පෞද්ගලික ප්‍රතිලාභ ඉක්මවා සමාජ ප්‍රතිලාභ හටගන්නා භාණ්ඩ සුබ සාධන භාණ්ඩ නමින් අපි හඳුන්වනවා. හරිද? ඊට පස්සේ අවගුණ භාණ්ඩ. අවගුණ භාණ්ඩ කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ පිරිවැය ඉක්මවා. ඒ කියන්නේ පරිභෝජනයේ ඍණ බාහිරතාව පවතින භාණ්ඩ අපි හඳුන්වනවා අවගුණ භාණ්ඩ කියලා. අවගුණ භාණ්ඩ විදියට. එතකොට පරිභෝජනයේ පෞද්ගලික ප්‍රතිලාභ ඉක්මවා සමාජ පිරිවැයක් හටගන්නා භාණ්ඩ හෙවත් සමාජ ප්‍රතිලාභ වලට වඩා පෞද්ගලික ප්‍රතිලාභ ඉක්මවා යන භාණ්ඩ අපි හඳුන්වනවා අවගුණ භාණ්ඩ කියලා. ඇත්තටම මේ භාණ්ඩය පරිභෝජනය කරන කෙනාට ප්‍රතිලාභයක් ලැබෙනවා ඇති. මොකද ප්‍රතිලාභයක් තියෙන නිසානේ ඒක මිලදී ගන්නෙ. නමුත් අවශේෂ සමාජයට ලැබෙන්නේ ඍණ බාහිරතාවක් හෙවත් අපිට අවශේෂ සමාජයට පිරිවැයක් තමයි දරන්නට සිදු වෙන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. අවගුණ භාණ්ඩ කියන්නේ පරිභෝජනයේ ඍණ බාහිරතාව හට ගන්නවා. සුබ සාධන භාණ්ඩ කියලා කියන්නේ පරිභෝජනයේ ධන බාහිරතාව හට ගන්න භාණ්ඩ. හරි අපි බලමු ලක්ෂණ කිහිපයක්. සුබ සාධන භාණ්ඩ, අවගුණ භාණ්ඩ. පරිභෝජනයේ ධන බාහිරතාවයක් පවතී. පෞද්ගලික ප්‍රතිලාභ ඉක්මවා සමාජ ප්‍රතිලාභ පවතී. අවගුණ භාණ්ඩවල පරිභෝජනයේ ඍණ බාහිරතාවයක් පවතී. සමාජ ප්‍රතිලාභ ඉක්මවා පෞද්ගලික ප්‍රතිලාභ පවතී. මොකද අපි සමාජ ප්‍රතිලාභ කියලා ගන්නේ පෞද්ගලික සහ බාහිර සමාජයට හම්බෙන ප්‍රතිලාභ. එතකොට පෞද්ගලික ප්‍රතිලාභ වුවත් මෙතන බාහිර පිරිවැයක් තියෙන නිසා එතන ඍණ. එතකොට සමාජ ප්‍රතිලාභත් අතරම කිව්වොත් ඍණාගයක් තමයි ගන්නෙ. එක්කෝ පෞද්ගලික ප්‍රතිලාභ ඉක්මවා ගියොත් ඒක ධනාගයක් නමුත් අඩු ධනාගයක්. මේකට වඩා අඩු ධනාගයක් ගන්න. අන්න ඒකයි අපි කියන්නේ මතක තියාගන්න සමාජ ප්‍රතිලාභ ඉක්මවා පෞද්ගලික ප්‍රතිලාභ පවතින හෝ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා අඩු සමාජ ප්‍රතිලාභ පවතින්නේ අවගුණ භාණ්ඩ වල. හරිද? ඒ කියන්නේ පරිභෝජනයේ ඍණ බාහිරතාව පවතින හෝ සමාජ ප්‍රතිලාභ ඉක්මවා පෞද්ගලික ප්‍රතිලාභ පවතින භාණ්ඩ අපි හඳුන්වනවා අවගුණ භාණ්ඩ කියලා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් දැන් ඔයා දන්නවා කෙනෙකු පරිභෝජනය කරන නිසා සමාජයටත් වැඩක් වෙන්නේ මොනවද? කෙනෙක් ඉගෙන ගත්තොත් සමාජයටත් වැඩක් වෙනවා. මොකද ඒකට හේතුව සමාජයේ ඉන්න අයටත් එයා බලන්නේ කොහොම හරි සමාජයටත් එයා ඉගෙන ගත්ත දෙයින් සමාජයට යමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එයා ඉගෙන ගත්ත නිසා සමාජයටත් ඒ ඉගෙනීම දායාද කරන්න එයා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය. දැන් මේ දවස්වල සෞඛ්‍ය කියන එක ගොඩාක් ප්‍රසිද්ධයි. හේතුව තමයි අත්සේදීමේ ඉඳලා ඊට එහාට විශාල වශයෙන් සෞඛ්‍ය පිළිබඳව දායක වෙනවා. සෞඛ්‍ය පිළිබඳව අපි කතා කරනවා. හොඳ සෞඛ්‍යයක් පවත්වා ගන්නේ කොහොමද? හොඳ සෞඛ්‍ය පුරුදු මගින් මේ ඇති වෙලා තියෙන රෝග මැඩලන්නේ කොහොමද කියලා. ඉතින් බලන්න හොඳ සෞඛ්‍ය පුරුදු අපි මිනිස්සුන්ට තියෙනවා නම් මේ COVID-19 කියන ලෙඩ රෝග පැතිරීමේ අවදානමත් මොකද වෙන්නේ? අඩු වෙනවා. අන්න ඒකයි. අන්න හොඳ සෞඛ්‍ය පුරුදු කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභ ලැබෙන දෙයක්. මම හොඳට සෞඛ්‍ය වශයෙන් ආරක්ෂිත වෙලා හොඳ සෞඛ්‍ය පුරුදු කරලා අත හොදලා ආහාර ගැනීම ඒ වගේ තව හොඳ සෞඛ්‍ය පුරුදු කළොත් මොකද වෙන්නේ?
මේ විෂ බීජ වලින් අපිව ආරක්ෂා වෙනවා. ඉතින් මේ විෂ බීජ වලින් අපිව ආරක්ෂා වෙනවා වගේම බාහිර සමාජයත් විෂ බීජ වලින් ආරක්ෂා වෙනවා අපි වැළකුණොත්. අපි හොඳට හිටියොත් සමාජයටත් ඒ ලෙඩ රෝග වැළඳීම අවම වෙනවා. ඉතින් අන්න දැක්කද සෞඛ්‍ය කියන එක සමාජයට ප්‍රතිලාභයක් ලබා දෙන ගමන්ම Tamanටත් ප්‍රතිලාභයක් උනේ කොහොමද කියලා. ඒ වගේම පුහුණු වැඩසටහන් මෙතන කියන රැකියා පුහුණු වැඩසටහන්, අධ්‍යාපන පුහුණු වැඩසටහන් වැනි විවිධ පුහුණු වැඩසටහන් මගින් මොකද වෙන්නේ? තව කෙනෙකුගේ කුසලතාවයක් සංවර්ධනය වෙනවා. තව කෙනෙකුගේ හැකියාවක් සංවර්ධනය වෙනවා. තව කෙනෙකුගේ දැනුමක් සංවර්ධනය වෙනවා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? සමාජයටත් වැඩක් වෙනවා. ඒ උදාහරණයක් විදිහට පුහුණුවකින් පස්සේ සේවකයෙකුගේ ඵලදායීත්වය ඉහළ යාම නිසා එයාට වැඩි වැටුපක් ලබා ගැනීමට, වැඩි ආදායමක් ලබා ගැනීමට හැකියවීම තුළින් එයාගේ පවුලත් ආරක්ෂා වෙනවා. එයාගේ පවුලට වැඩි, ඒ කියන්නේ එයාට ආදායම වැඩියෙන් හම්බ වෙනවා කියන්නේ එයාගේ පවුලේ ආදායමද ජීවන තත්ත්වයේද උසස් වෙනවා. අන්න එහෙමයි සුබ සාධන භාණ්ඩයක් ඔස්සේ පෞද්ගලික මෙන්ම බාහිර සමාජයටද ප්‍රතිලාභ ඇති වෙන්නේ. හරිද? ඊට පස්සේ මොනවද මේ අවගුණ භාණ්ඩ? උදාහරණයක් විදිහට මත්ද්‍රව්‍ය, මත්පැන් ගත්ත එක්කෙනාට ප්‍රතිලාභයක් ඇති. මොකද ඒ නිසානේ යා ඒක මිලදී ගන්නෙ. නමුත් ගත්ත එක්කෙනාට ප්‍රතිලාභයක් තිබ්බත් සමාජයට තියෙන්නේ ප්‍රතිලාභයක් නෙමෙයි, සමාජයට පවතින්නේ ඇත්තටම කිව්වොත් පිරිවැයක්. මොකද හේතුව තමයි බීලා මිනිස්සේ ගෙදර ආවම Tamanටම පිරිවැයක් දාගන්න වෙනවා Tamanගේ ලෙඩ රෝග නිසා. අනිත් එක තමයි තමන්ගේ දුවාදරුවන්ගේ සමාජයේ, ඒ කියන්නේ තමන්ගේ යැපෙන්නන්ට වියදම් කරන්න තියෙන මුදලක් ඔහු විසින් නාස්ති කරනවා එකක්. අනිත් එක තමන්ගේ සංවර්ධනය සඳහා දායක කරන්න තියෙන මුදලක් ඔහු විසින් නාස්ති කරනවා. ඊට පස්සේ ගෙදර ආවම ගෙදර තියෙන ප්‍රශ්න, ඊට පස්සේ ගෙදර රණ්ඩු වෙනවා. මේ මත්ද්‍රව්‍ය නිසා වර්තමානයේ කොච්චර රණ්ඩු ඇති වෙනවද? මත්ද්‍රව්‍ය නිසා මත් වෙච්ච මිනිස්සු කොච්චරනම් මිනිමරා ගන්නවා ඇතිද, කොච්චරනම් කලකෝලාහල කරනවා ඇතිද. අන්න ඒ වගේ බාහිර පිරිවැයකුත් දරන්න සිද්ධ වෙනවා. Tamanට ප්‍රතිලාභයක් ඇති, නමුත් Tamanට අනිවාර්යෙන් පිරිවැයක් තියෙනවා. ඒ වගේම බාහිර සමාජයටත් පිරිවැයක් දරන්නට සිද්ධ වෙනවා මෙන්න මේ දේවල් නිසා. උදාහරණයක් විදිහට සිගරට් බොන කෙනෙක් Tamanට ප්‍රතිලාභයක් පවතිනවා කියලා හිතලා සිගරට් එක බොනවා. නමුත් ඒ මගින් ඔහුට කවදා හරි ලෙඩ රෝග ඇතිවීමේ අවදානමක්. ඒ වගේම බාහිර සමාජයට අක්‍රීය දුම්පානය, Tamanට සක්‍රීය දුම්පානය වෙන ගමන්ම බාහිර සමාජයට අක්‍රීය දුම්පානය ඇති වෙනවා. ඉතින් මේ අක්‍රීය දුම්පානය මගින් මොකද වෙන්නේ? අනිත් මිනිස්සුත් සමාජයක් ලෙඩවීමට හැකියාවක්. ඊට පස්සේ අපිට තවදුරටත් ගන්න පුළුවන් පොලිතින් CFC වායුව. CFC වායුව දැන් නම් ගොඩක් දුරට භාවිතය තහනම් කරලා සහ භාවිතය පිළිබඳ සීමා පනවලා තියෙනවා. මේක තමයි මම හිතන්නේ හරිතාගාර වායුව කියන්නේ. මොකද ඇත්තටම මට මතක විදිහට කියෝතෝ සම්මුතිය කියලා කියන්නේ මේ හරිතාගාර වායුව පාලනය කරන්න, සීමා කරන්න එළඹිච්ච සම්මුතියක්. ඉතින් මේ මොකද ඇත්තටම කිව්වොත් අපි කලින් කතා කරා ගෝලීය පොදු භාණ්ඩයක් විදිහට ඕසෝන් ස්තරයේ ගෝලීය පොදු භාණ්ඩයක් වෙද්දී මේ CFC වායුව විසින් ඕසෝන් ස්තරය විනාශ කරන නිසා අන්න ගෝලීය ප්‍රතිලාභ ලැබෙන ඒ පොදු භාණ්ඩය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යම්කිසි ප්‍රජාවක් විසින් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අන්තර්ජාතික එකඟතාවයක් CFC වායුව භාවිතය සීමා කරන්න, එමගින් එම ගෝලීය පොදු භාණ්ඩය ආරක්ෂා කරගන්න. ගෝලීය පොදු භාණ්ඩය කියන්නේ ඕසෝන් ස්තරය. ඒක ආරක්ෂා කරගන්න ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් අපිට දක්නට ලැබෙනවා. හරි. ඒ වගේම පොලිතින් කියන්නේ ඇත්තටම වර්තමානයේ ගත්තොත් විශාල ඍණ බාහිරතාවයක් පවතින, විශාල සමාජ පිරිවැයක් පවතින භාණ්ඩයක්. මම ඔයගොල්ලන්ට මීට කලින් පැහැදිලි කරා නිෂ්පාදන ක්‍රියාවලියක බාහිර සහ පෞද්ගලික ප්‍රතිලාභ හා පිරිවැය මොනවාද? ඒ වගේම පරිභෝජන ක්‍රියාවලියක බාහිර සහ පෞද්ගලික ප්‍රතිලාභ පිරිවැය මොනවද කියන එක අපි සරල උදාහරණයක් මගින් පැහැදිලි කළා. හරි. මෙතන මම පොඩි සාරාංශයක් විදිහට ඕගොල්ලන්ට හඳුන්වා දීලා තියෙනවා. නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියක හේතුවක් නිසා, නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියක් නිසා ප්‍රතිලාභ මෙන්ම පිරිවැය දෙකම හට ගන්නවා. හරිද? එතකොට නිෂ්පාදන ක්‍රියාවලිනුත් ප්‍රතිලාභ හා පිරිවැය හට ගන්නවා. පරිභෝජන ක්‍රියාවලිනුත් ප්‍රතිලාභ හා පිරිවැය හට ගන්නවා. එතකොට මේ හට ගන්න ප්‍රතිලාභ හෝ පිරිවැය අපිට
කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි පෞද්ගලික, අනිත් එක බාහිර. පෞද්ගලික කියලා කියන්නේ නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ වන පුද්ගලයා විසින් ලබන නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියට සම්බන්ධව ඍජුවම සම්බන්ධ වන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් ලබන ප්‍රතිලාභ තමයි පෞද්ගලික ප්‍රතිලාභ කියලා කියන්නේ. එතකොට බාහිර ප්‍රතිලාභ කියලා කියන්නේ නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ නොවන තෙවන පාර්ශවයක් විසින්. ඒ කියන්නේ ඍජුවම ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක බාහිර පාර්ශවයක්. එතකොට මේ තෙවන පාර්ශවයක් විසින් ලබන ප්‍රතිලාභ අපි හඳුන්වනවා නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියේ බාහිර ප්‍රතිලාභ කියලා. එතකොට මෙතන පෞද්ගලික ප්‍රතිලාභ කියලා කියන්නේ ඍජුවම සම්බන්ධ වන පාර්ශවය. බාහිර ප්‍රතිලාභ කියන්නේ ඍජුවම සම්බන්ධ නොවන තෙවන පාර්ශවයක් විසින් ලබන ප්‍රතිලාභ අපි හඳුන්වනවා බාහිර ප්‍රතිලාභ කියලා. එතකොට මේ දෙකේම එකතුව අපිට දාන්න පුළුවන් සමාජ ප්‍රතිලාභ. හරිද? එතකොට සමාජ ප්‍රතිලාභ කියලා අපි ගන්නේ පෞද්ගලික සහ බාහිර ප්‍රතිලාභ දෙකේම එකතුව. නිෂ්පාදන ක්‍රියාවලියක් නිසා හටගන්නා හෝ පරිභෝජන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස හටගන්නා පෞද්ගලික ප්‍රතිලාභ සහ බාහිර ප්‍රතිලාභ යන දෙකේම එකතුව අපි කියනවා සමාජ ප්‍රතිලාභ කියලා. හරිද? ඒ වගේම අපිට පිරිවැය පැත්තෙනුත් එහෙමමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පිරිවැය පැත්තෙනුත් එහෙමම ගන්න පුළුවන්. පරිභෝජන ක්‍රියාවලිය හෝ නිෂ්පාදන ක්‍රියාවලියට හා සම්බන්ධ පිරිවැය කියලා කියන්නේ එතකොට ඒ බාහිර සහ පෞද්ගලික යන පාර්ශවයන් දෙක විසින්ම දාන පිරිවැය තමයි පිරිවැය කියලා කියන්නේ. එතකොට මේකෙදී පෞද්ගලික අංශය ඒ කියන්නේ නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ වන පුද්ගලයා විසින් හෝ පුද්ගල කණ්ඩායම විසින් දාන පෞද්ගලික පිරිවැය අපි හඳුන්වනවා නිෂ්පාදන ක්‍රියාවලිය හෝ පරිභෝජන ක්‍රියාවලිය පෞද්ගලික පිරිවැය කියලා. ඒ කියන්නේ ඍජුවම සම්බන්ධ පුද්ගලයා විසින් දරන පිරිවැය අපි හඳුන්වනවා පෞද්ගලික පිරිවැය කියලා. එතකොට ඒ වගේම නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියට සම්බන්ධ බාහිර පාර්ශවයක් ඍජුවම සම්බන්ධ නොවන තෙවන පාර්ශවයක් විසින් කරනු ලබන පිරිවැය අපි හඳුන්වනවා බාහිර පිරිවැය කියලා. හරිද? එතකොට මේ දෙකේම එකතුව පෞද්ගලික සහ බාහිර පිරිවැය දෙකේම එකතුව අපි හඳුන්වනවා ඒකත් සමාජ පිරිවැය කියලා. හරිද? මේක මට දෙන්න ඕන පොඩි සමරි එකක්. මොකද ඊළඟ අපි යන්නේ බාහිරතාව පිළිබඳව ප්‍රස්තාවගත කරන්න. ඒ අවස්ථාවට අපිට මේක වැදගත් වෙනවා. එහෙනම් මම ඕගලන්ට මේකට උදාහරණයක් ගන්න කියාගෙන යනවා. හැබැයි මම කලිනුත් උදාහරණ කතා කරා. හරි. මම දැන් ඕගලන්ට උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නම් නිෂ්පාදන ක්‍රියාවලිය මොනවද? පෞද්ගලික ප්‍රතිලාභය නිෂ්පාදන ක්‍රියාවලිය මොනවද? බාහිර ප්‍රතිලාභය කියලා. හරි. මල් වගා කරුවෙක් ගන්නකො. මල් වගා කරුවෙක් විසින් තමන් මල් වගා කරලා මාසිකව ලබන ආදායම ඔහුගේ පෞද්ගලික ප්‍රතිලාභය. ඊට පස්සේ මල් වගා කරුවෙකු විසින් මල් වගා කිරීම නිසා අනිකුත් අවට සිටින මීමැසි පාලකයන්ගේ නිෂ්පාදිතයේ වර්ධනය වීම අපි හඳුන්වනවා බාහිර ප්‍රතිලාභය කියලා. එතකොට පෞද්ගලික හා බාහිර යන දෙකේම එකතුව අපි හඳුන්වනවා සමාජ ප්‍රතිලාභය කියලා. එතකොට පෞද්ගලිකව ලැබෙන එකක් බාහිරව ලැබෙන එකක් දෙකේම එකතුව. ඊට පස්සේ පරිභෝජනයේ ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභයක් විදිහට අපිට ගන්නට පුළුවන්. කෙනෙකු අධ්‍යාපනය ලැබීම නිසා නැත්නම් වර්තමානයට වඩා ගැළපෙන එකක් ගමු. කෙනෙකු Tamanගේ සෞඛ්‍ය හොඳ සෞඛ්‍ය පුරුදු සංවර්ධනය කිරීම නිසා සහ Taman හොඳ සෞඛ්‍යයක් පවත්වාගෙන යාම නිසා ඔහුට පෞද්ගලිකව ප්‍රතිලාභයක් ලැබෙනවා නිරෝගීමත් භාවය. ඒ වගේම ඔහු හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම නිසා විස බීජ පැතිරීම අවම වීම නිසා බාහිර සමාජයටත් මොකද වෙන්නේ? විස බීජ පැතිරීම නිසා බාහිර සමාජයේත් ලෙඩ රෝග අවම වෙලා යනවා. අන්න ඒක එතකොට පරිභෝජනයේ බාහිර ප්‍රතිලාභයක්. එතකොට ওই දෙකේම එකතු අපිට ගන්න පුළුවන් පරිභෝජනයේ සමාජ ප්‍රතිලාභයක් කියලා. ඒ වගේම අපි පිරිවැය පැත්තට ගත්තොත් නිෂ්පාදනයේ පිරිවැය කියලා අපිට ගන්න පුළුවන්. නිෂ්පාදකයෙකු විසින් Tamanගේ අස්වැන්න වගා කරන්නට අවශ්‍ය බීජ සහ සියලුම යෙදවුම් වල පිරිවැය අපිට ගන්නට පුළුවන් පෞද්ගලික පිරිවැය කියලා. නිෂ්පාදකයෙකු Tamanගේ නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් වල පිරිවැය අපි ගන්නවා පෞද්ගලික පිරිවැය කියලා. ඒ වගේම නිෂ්පාදකයෙකු Taman විසින් යොදන කෘමිනාශක සහ
අනිකුත් විවිධ රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට වන හානිය සහ අවට සත්ත්ව සහ ජනගහනයට වන හානිය අපිට හඳුන්වන්න පුළුවන් බාහිර පිරිවැය කියලා. එතකොට ওই දෙකේම එකතුව පෞද්ගලික සහ බාහිර දෙකේම එකතුව සමාජ පිරිවැය වෙනවා. ඒ වගේම පරිභෝජනය නිසා මං කිව්වා කෙනෙකු සිගරට් එකක් පරිභෝජනය කරොත් එයාට මොකද වෙන්නේ? මේ සිගරට් එක මිලදී ගන්න යම්කිසි පිරිවැයක් දාන්න සිද්ධ වෙනවා. ඒක තමයි පෞද්ගලික පිරිවැය. ඒ වගේම ඒ සිගරට් එක මිලදී අරගෙන යා දුම් පානය කිවීම අනිකුත් අය ඉස්සරහ දුම් පානය කරොත් අන්න ඒගොල්ලන්ට අක්‍රීය දුම් පානය සිදු වෙනවා. එතකොට ඒක දිගින් දිගටම සිදු වුණොත් ඔවුන්ට ලෙඩ රෝග පවරන්න හැකියාව තියෙනවා. එතකොට ඒක අපි හඳුන්වනවා බාහිර පිරිවැය. මොකද බොන එක්කෙනාට නෙමෙයි අක්‍රීය ඒ කියන්නේ අවට සමාජයේ සිටින පුද්ගලයන්ට එතනින් බාහිර පිරිවැයක් ඇති වෙනවා. ඒතර ඔය දෙකේම එකතුව සමාජ පිරිවැය කියලා ගන්නවා. ඕක තමයි මම උදාහරණයක් විදිහට පැහැදිලි කරේ. හරි දැන් අපි ප්‍රස්තාවයක් ආශ්‍රයෙන් මේ එක කොටස කතා කරමු. හරි. අපි දැන් කතා කරන්න යන්නේ බාහිරතා පවතින විට. ඒ කියන්නේ නිෂ්පාදනයේ හෝ පරිභෝජනයේ හෝ ධන හෝ ඍණ බාහිරතා පවතින විට සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවයට මොකක්ද වෙන්නේ? සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වෙනවද? වෙනවනම් ඒ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්න වලට පිළිතුරු ගේන්න තමයි මෙතනින් සූදානම් වෙන්නේ. හරි. මුලින්ම අපි දන්නවා වෙළඳපොළ ආර්ථිකයක් තුල ක්‍රියාත්මක වන සානුබල වන්නේ මොනවද? ස්වාර්ථය පදනම් කරගත්ත සානුබල. හැබැයි මෙතනදී මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් වෙළඳපොළක තීරණ ගන්නේ මොනවා මතද? අපි වෙළඳපොලේ තීරණ ගන්නේ පෞද්ගලික පිරිවැය සහ පෞද්ගලික ප්‍රතිලාභ මත. හරිද? ඉතින් පෞද්ගලික පිරිවැය හා පෞද්ගලික ප්‍රතිලාභ මත තීරණ ගනිද්දී ඔයගොල්ලෝ දන්නවා එතන සමාජයට අවශ්‍ය ප්‍රශස්ත නිෂ්පාදනය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ මෙන්න මෙතනින් තේරෙයි. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක තීරණ ගැනීම. හරිද? තීරණ ගැනීමේදී වෙළඳපොළ ආර්ථිකයක තීරණ ගන්නේ මං කිව්වා පෞද්ගලික ප්‍රතිලාභ. ඒ කියන්නේ marginal benefit පෞද්ගලික ආන්තික ප්‍රතිලාභ සහ පෞද්ගලික ආන්තික පිරිවැය. පෞද්ගලික ආන්තික ප්‍රතිලාභ සහ පෞද්ගලික ආන්තික පිරිවැය සමාන වෙන අවස්ථාවේදී. හරිද? අපි සාමාන්‍යයෙන් අපි marginal cost එක marginal benefit එකට සමාන වෙන අවස්ථාවේ තමයි අපි කියන්නේ උපරිම නිමවුම ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් ඒක පෞද්ගලික නෙමෙයි. අපි marginal cost එක marginal benefit එකට සමාන වෙන්න ඕනේ කියන්නේ මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ සමාජයේ ප්‍රතිලාභ සමාජයේ පිරිවැයට සමාන වෙන්න ඕනේ අවස්ථාව. ඒ කියන්නේ සම්පත් බෙදියම කාර්යක්ෂම වීමට නම් ආන්තික ප්‍රතිලාභ සමාන වෙන්න ඕනේ ආන්තික පිරිවැයට. නමුත් පෞද්ගලික නෙමෙයි සමාජීය වශයෙන්. මොකද අපි දන්නවා සම්පත් බෙදියම කාර්යක්ෂම වෙන්නේ සමාජීය වශයෙන් සමාජයට අවශ්‍ය නිමවුම ලබා දුන්නොත්. හරිද? අපි ඒක ඉගෙන ගන්නවා වෙළඳපොළ ආර්ථිකයකදී පැහැදිලි කරද්දී පූර්ණ තරංකාරී වෙළඳපොළක සහ ඒ ආශ්‍රිත පාඩම් වලදී අපි පැහැදිලි කරනවා සම්පත් බෙදියාම කාර්යක්ෂම වන්නේ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය ඇතිවන්නේ ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ සමාන වෙන අවස්ථාවේදී සමාජයට අවශ්‍ය කෙරෙන නිමවුම නිෂ්පාදනය වෙනවා කියලා. නමුත් ඔයගොල්ලෝ දන්නවා වෙළඳපොළ ආර්ථිකයකදී තීරණ ගැනීම සිදුවන්නේ මෙන්න මේ ආන්තික ප්‍රතිලාභ සහ ආන්තික පිරිවැය පෞද්ගලික ආන්තික ප්‍රතිලාභ සහ පෞද්ගලික ආන්තික පිරිවැය සමාන වෙන අවස්ථාවේ. නමුත් සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය ඒ කියන්නේ ප්‍රශස්ත නිමවුම ක්‍රියාත්මක වෙන්නේ වුණ අවස්ථාවේදීද ආන්තික ප්‍රතිලාභ සහ ආන්තික පිරිවැය සමාජීය වශයෙන් සමාජීය ආන්තික ප්‍රතිලාභ සහ සමාජීය ආන්තික පිරිවැය සමාන වෙන අවස්ථාවේදී පෞද්ගලික ආන්තික ප්‍රතිලාභ සහ පෞද්ගලික ආන්තික පිරිවැය නෙමෙයි. හරිද? දැන් වෙළඳපොළ ආර්ථිකයකදී තීරණ ගන්න ලබන්නේ පෞද්ගලික කරුණු මත. නමුත් සම්පත් බෙදියම් කාර්යක්ෂම වෙන්නේ සමාජීය කරුණු. ඒ කියන්නේ සමාජීය ආන්තික ප්‍රතිලාභ සහ සමාජීය ආන්තික පිරිවැය සමාන වීම මත. ඔන්න ඔය අවස්ථාවේදී මොකද වෙන්නේ? සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වෙනවා. මොකද සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවයට අදාළ කොන්දේසිය සපුරන්නේ නැහැ. අන්න ඒ නිසා
සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙනවා. එතකොට ප්‍රශස්ත නිමවුම නිෂ්පාදනය වෙන්නේ නැහැ. ප්‍රශස්ත නිමවුමට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. ප්‍රශස්ත නිමවුම නිෂ්පාදනය වෙන්නේ නැහැ. අනිත් එක ප්‍රශස්ත පරිභෝජන මට්ටමත් සිදුවන්නේ නැහැ. එතකොට පරිභෝජන මට්ටමත් සිද්ධ වෙන්නේ ප්‍රශස්ත පරිභෝජනයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන්. ඔන්න ඔතන තමයි රජ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන අවස්ථාව පැන නගින්නේ. මොකද සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙද්දී රජය ක්‍රියාත්මක වෙනවා. රජය ක්‍රියාත්මක වෙලා රජය මේකට මැදිහත් වෙලා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඇති කරන්න කටයුතු කරනවා. හරි. අපි දැන් බලමු කොහොමද සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වෙන්නේ සහ ඒකට ඒ සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීමට මොකක්ද සම්පත් බෙදී යාම කාර්යක්ෂම කරන්න අවශ්‍ය නම් කරන්න ඕන වැඩපිළිවෙල කියලා. හරි. හරි. අපි දැන් කතා කරන්න යන්නේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා පවතින අවස්ථාවකදී කොහොමද සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂම වෙන්නේ කියලා. හරි. නිෂ්පාදනයේ ඍණ බාහිරතා වලට ගිහිලා සම්පත් බෙදියාම අකාර්යක්ෂම වීම පැහැදිලි කරන්න කලින් මම ඕගලන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි නිෂ්පාදනයේ බාහිරතා පවතින අවස්ථාවක ධන හෝ ඍණ බාහිරතා පවතින අවස්ථාවකදී අපිට අදාළ කරගන්න රේඛාව තමයි ආන්තික පිරිවැය රේඛාව. මොකද අපි හිතනවා ආන්තික ප්‍රතිලාභ රේඛාව ස්ථාවර වශයෙන් අපි සලකනවා. ඒ කියන්නේ ස්ථාවරයි කියලා කියන්නේ ආන්තික ප්‍රතිලාභ රේඛාවේ පෞද්ගලික ආන්තික ප්‍රතිලාභයත් සමාජ ආන්තික ප්‍රතිලාභයත් එක හා සමාන අවස්ථාවක පවතිනවා කියලා අපි උපකල්පනය කරනවා. හරිද? මොකද අපි කතා කරන්නේ නිෂ්පාදනය හා සම්බන්ධව බැවින් නිෂ්පාදනය පිළිබඳ තීරණය ගන්න ලබන්නේ නිෂ්පාදකයා බැවින් සහ නිෂ්පාදකයාගේ තීරණය පිළිබඳව අදාළ රේඛාව ආන්තික පිරිවැය රේඛාව නිසා. මොකද ඔයගොල්ලෝ දන්නවා සැපෙවුම් වක්‍රය කියලා කියන්නේ සාමාන්‍ය විචල්‍ය පිරිවැය ඉක්මවා යන ආන්තික පිරිවැය රේඛාව. එතකොට අපි අන්න ඒ නිසා ආන්තික පිරිවැය රේඛාව විතරයි අපේ වෙනස් වීම වලට භාජනය කරන්නේ. එතකොට අපි මේ කතා කරන ආන්තික පිරිවැය රේඛාව අපි සලකන්නේ එක රේඛාවක් පෞද්ගලික ආන්තික පිරිවැය විදියටද අනෙත් රේඛාව සමාජ ආන්තික පිරිවැය රේඛාව විදියට අපි සලකනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදනයේ ඍණ බාහිරතා පවතිනවා කියන්නේ පෞද්ගලික පිරිවැය ඉක්මවා. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ පෞද්ගලික පිරිවැය රේඛාව, මම තියෙන්නේ පෞද්ගලික හා සමාජ ප්‍රතිලාභ රේඛාව. එතකොට මේ දෙක සමාන වෙන ස්ථානයේ ඉක්විලිබ්‍රියම් එක මෙතන තියෙනවා. එතකොට මේ තියෙන්නේ සත්‍ය වශයෙන් පවතින මිල. එතකොට P අපි PV කියලා දාමු. මොකද පෞද්ගලික කියන එක හඳුන්වන්න. එතකොට මෙතනට අපි දාමු P, මෙතනට අපි දාමු QP කියලා. මොකද මේ තියෙන්නේ පෞද්ගලික. ඔයගොල්ලෝ දන්නවා වෙළඳපළක තීරණ ගැනෙන්නේ පෞද්ගලික ආන්තික ප්‍රතිලාභ සහ පෞද්ගලික ආන්තික පිරිවැය මත. එතකොට මේ තියෙන්නේ පෞද්ගලික ආන්තික පිරිවැය රේඛාව, මේ තියෙන පෞද්ගලික ආන්තික ප්‍රතිලාභ රේඛාව. මේ දෙක ඡේදනය වෙන අවස්ථාවේදී නිමවුම සිද්ධ වෙනවා. ඒ කියන්නේ සත්‍ය වශයෙන් පවතින නිමවුම රජයේ මැදිහත් වීමක් නොමැති අවස්ථාවක සත්‍ය වශයෙන් වෙළඳපළ තුල පවතින නිමවුම තමයි මේ QP සහ මෙතන තියෙන්නේ සත්‍ය වශයෙන් වෙළඳපළ පවතින මිල. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා සමාජ පිරිවැය මේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා පවතින අවස්ථාවකදී නිෂ්පාදනයේ ඍණ බාහිරතා නම් පවතින්නේ ඒ කියන්නේ සමාජයට අවාසි කියන එක. එතකොට පෞද්ගලික පිරිවැය ඉක්මවා සමාජ පිරිවැය පවතිනවා කියන එක ඕගොල්ලෝ ඒක කොහේ හරි සටහන් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ අඳින්න සමාජ පිරිවැය රේඛාව. ඒතර අනිවාර්යයෙන්ම පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි නම් MC වක්‍රයට වඩා ඒ කියන්නේ පෞද්ගලික ආන්තික පිරිවැය වක්‍රයට වඩා ඉහළින් අනිවාර්යයෙන්ම සමාජ ආන්තික පිරිවැය වක්‍රය පවතින්න ඕන. හරිද? දැන් ඕගොල්ලන්ට පේනවා පැවතිය යුතු නිමවුම් මට්ටම. මොකද ඕගොල්ලෝ දන්නවා සම්පත් බෙදා හැරීම කාර්යක්ෂම වෙන්නේ මොන අවස්ථාවේදීද? සමාජ ආන්තික පිරිවැය සහ සමාජ ආන්තික ප්‍රතිලාභ එකිනෙකට ඡේදනය වෙන අවස්ථාවේදී හෙවත් සමාජ ආන්තික ප්‍රතිලාභ සමාජ ආන්තික පිරිවැය වක්‍රය
එකිනෙකට සමාන වෙන අවස්ථාවේදී, ඒ කියන්නේ සමාජාන්තික ප්‍රතිලාභයි සමාජාන්තික පිරිවැය සමානයි නම් අන්න ඒ අවස්ථාවේදී ප්‍රශස්ත නිමවුම තීරණය වෙනවා. අපි ප්‍රශස්ත නිමවුම ලකුණු කරමු. මෙතන ප්‍රශස්ත නිමවුම QS, මෙතන ප්‍රශස්ත මිල PS. හරිද? හරි. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? සත්‍ය වශයෙන් පවතින්නේ මෙන්න මේ A කියන අවස්ථාව අපි ගමු. හරිද? සත්‍ය වශයෙන් පවතින්නේ A කියන ලක්ෂය. නමුත් පැවතිය යුත්තේ සත්‍ය වශයෙන් පවතින්නේ පවතිය යුත්තේ B කියන පොයින්ට් එක. හරිද? පැවතිය යුත්තේ B කියන පොයින්ට් එක. අන්න ඕගොල්ලන්ට පේනවා මෙතන පැවතිය යුතු ප්‍රමාණය, ඒ කියන්නේ පැවතිය යුතු මිල අනිවාර්යයෙන්ම පවතින මිලට වඩා වැඩි වෙනවා. හේතුව තමයි නිෂ්පාදනයේ ඍණ බාහිරතා පවතින අවස්ථාවකදී සමාජයට තව පිරිවැයක් එකතු වෙන නිසා ඒකේ මිල තව වැඩි වෙනවා. එතකොට ඒකින් සමාජයට පිරිවැයක් ඇති වෙන නිසා ඇත්තටම නිෂ්පාදනය කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු වෙනවා. අන්න මේ අවස්ථාවේදී වෙළඳපළ තුල සම්පත් අධි උපයෝජනයක්. මොකද පැවතිය යුතු මට්ටම QS. නමුත් පවතින මට්ටම QP. අන්න සම්පත් මොකද වෙලා තියෙන්නේ? අධි උපයෝජනයක් වෙලා තියෙනවා. මොකද පැවතිය යුතු ප්‍රමාණය පවතින ප්‍රමාණයට වඩා අඩු විය යුතුයි. නමුත් පවතින ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ සම්පත් මේ ප්‍රමාණයකින් අධි උපයෝජනයක් වෙනවා. නිෂ්පාදනයේ ඍණ බාහිරතා පවතින අවස්ථාවවලදී. ඍණ බාහිරතා පවතින අවස්ථාවකදී සම්පත් අධි උපයෝජනයට පාත්‍ර වෙනවා. සහ මිල අවතක්සේරු වෙලා තමයි පවතින්නේ. මිල තියෙන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණයෙන්. නමුත් මිල තියෙන්නේ මේ අවස්ථාවේදී මිල අවතක්සේරු වීමකට ලක් වෙලා තියෙනවා. සමාජයට ඍණ බාහිරතාවයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ පරිභෝජනයත් අඩු කරන්න ඕනේ. එතකොට මෙන්න මේ ප්‍රමාණයෙන් මෙන්න මේ ප්‍රමාණය තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ඉක්විලිබ්‍රියම් එක දක්වා පවතින්නේ මොනවාද? පෞද්ගලික පිරිවැය හා ප්‍රතිලාභ. මෙතන මම P කියලා දානවා. පෞද්ගලික පිරිවැය. පෞද්ගලික පිරිවැය කොටස P වලින් හඳුන්වනවා. බාහිර පිරිවැය කොටස ඉක්විලිබ්‍රියම් එකේ ඉඳන් මේ අලුත් සැපයුම් රේඛාව ඡේදනය වෙන මට්ටම දක්වා කොටස බාහිර පිරිවැය. හරිද? ඊට පස්සේ මේ දෙකේම එකතුව පෞද්ගලිකයි බාහිරයි දෙකේම එකතුව අපිට මෙතනින් හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ මේ தත්ත්වය දක්වා සමාජ පිරිවැය. හරි. තේරුණාද? එතකොට අපි තුනම යන්න ඕනේ මෙන්න මේ එක ලයින් එකක් කරා. මෙතනින් මේ පෞද්ගලික අය කියන්නේ සත්‍ය වශයෙන් පවතින නිමවුම ඔස්සේ අපිට ගන්න පුළුවන් තුනම. සත්‍ය වශයෙන් පවතින නිමවුම ඔස්සේ ගිහිල්ලා පළවෙනි පිරිවැය රේඛාව, ඒ කියන්නේ පළවෙනි සැපයුම් රේඛාව ඡේදනය වෙන අවස්ථාව දක්වා තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පෞද්ගලික පිරිවැය රේඛනේනේ. පෞද්ගලික ආන්තරික පිරිවැය රේඛාවනේ. ඒ ඡේදනය වෙන මට්ටම දක්වා. ඒ කියන්නේ ඉක්විලිබ්‍රියම් එක දක්වා තියෙන්නේ පෞද්ගලික පිරිවැය. එතන ඉඳන් සමාජ පිරිවැය දක්වා, සමාජාන්තික පිරිවැය දක්වා තියෙන්නේ බාහිර පිරිවැය. මොකද සමාජාන්තික පිරිවැය දක්වා වැඩි වෙන්නේ මේ බාහිර පිරිවැය නිසා. පෞද්ගලික හා බාහිර යන දෙකේම එකතුව තමයි සමාජ පිරිවැය වක්වය වෙන්නේ. ඒතකොට මේ කොටස බාහිර, මේ කොටස පෞද්ගලික, මේ දෙකේම එකතුව ඕගොල්ලන් මේ පැත්තෙන් දාන්න පුළුවන් සමාජ පිරිවැය කියලා. හරි, මම හිතනවා ඒක ඇල තේරෙන්නේ නැති කියලා. සම්පත් බෙදියාම අකාර්යක්ෂම හේවත් අහිමි වීමේ සුබ සාධනය. හරි, මේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා පැවතීම නිසා අහිමි වෙන සුබ සාධනය කොච්චරද? හරි, ඒක අපිට මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මේ A කියන අවස්ථාව තමයි සත්‍ය වශයෙන් නිෂ්පාදනය කරන්නේ. නමුත් මේ B කියන අවස්ථාව තමයි නිෂ්පාදනය කළ යුත්තේ. ඒ කියන්නේ පැවතිය යුතු සමතුලිතය. මේ තියෙන්නේ පවතින සමතුලිතය. එතකොට පැවතිය යුතු සමතුලිතය නම් පවතින සමතුලිතය දක්වා අපිට පේනවා ඒ ප්‍රමාණයකින් මොකද වෙන්නේ? සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙනවා හැබැයි සුබ සාධනය අහිමි වෙනවා. එතකොට මෙන්න මේ කොටස
අලුත් ඉක්ලිබියම් එකේ ඉඳන් පැරණි සැපයුම් වක්‍රය දක්වා පැරණි ආන්තික පිරිවැය දක්වා හෙවත් පෞද්ගලික ආන්තික පිරිවැය දක්වා අඳිනු ලබන කොටස. මෙන්න මේ ප්‍රමාණය මොකද වෙන්නේ? අහිමි වන සුබ සාධනය යනුවෙන් අපිට නම් කරන්න පුළුවන්. පැවතිය යුතු සමතුලිතය වෙන්නේ B. නමුත් පවතින සමතුලිතය වෙන්නේ A ප්‍රමාණය. එතකොට සම්පත් අධිඋපයෝජනීය වීම නිසා පැවතිය යුතු ප්‍රමාණයේ ඉඳන් මේ පවතින ප්‍රමාණය දක්වා මෙන්න මේ ප්‍රමාණයකින් සම්පත් අධිඋපයෝජනයක් වෙලා තියෙනවා. මෙතන තියෙනවා සම්පත් අධිඋපයෝජනය වෙන කොටස. එතකොට මෙන්න මේ රේඛා දෙක අතර දුරෙන් අන්න ඒ බාහිර පිරිවැය පෙන්නනවා. එතකොට බාහිර පිරිවැය ප්‍රමාණයයි ඒක සම්පත් අධිඋපයෝජනය වෙන කොටසෙන් වැඩි කරාම ඔයාට එනවා මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ රේඛා දෙක අතර දුර මොකද්ද පෙන්වන්නේ? රේඛා දෙක අතර දුරින් පෙන්වන්නේ සම්පත් වල බාහිර පිරිවැය. එතකොට මේ ප්‍රමාණයත් බාහිර පිරිවැයට සමානයි. එතකොට මේ දෙක අතර දුරින් පෙන්වන්නේ සම්පත් අධිඋපයෝජනය. හරිද? එතකොට මෙන්න මේ ප්‍රමාණයකින් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙලා සුබ සාධනයක් අහිමි වෙලා තියෙනවා. අහිමි වෙන සුබ සාධනය මෙන්න මේ A, B, C කියන කොටසෙන් පෙන්වනවා. ඔන්න ඔහොමයි අපි නිෂ්පාදනයේ වෙන බාහිරතා පවතින අවස්ථාවකදී සම්පත් බෙදියාම අකාර්යක්ෂම වීම, සම්පත් අධිඋපයෝජනය වීම සහ මෙන්න මේ අවස්ථාවේදී අහිමි වෙන සුබ සාධනයවත් සුබ සාධනයට වන හානිය ගලපන්නේ ප්‍රස්තාවයක් ඇසුරින්. ඒ වගේම බාහිර පිරිවැය, පෞද්ගලික පිරිවැය සහ ඒ දෙකේ එකතුව සමාජ පිරිවැය පෙන්වන ආකාරය මේකේ කතා කරලා තියෙනවා.